ක්‍රොනික් ඩයබටික් කම්ප්ලිකේෂන්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් ඒවා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මයික්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් සහ මැක්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් විදියට. මයික්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් වලට තව කියනවා ඩයබටික් මයික්‍රෝ ඇන්ජියෝපැති කියලා. මැක්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් ගත්තොත් ඒවා ගොඩක් වෙලාට ඇති වෙන්නේ ආටීරියල් සිස්ටම් එකේදී. මයික්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් වල ප්‍රධාන වශයෙන් තියෙනවා ඩයබටික් නෙෆ්‍රෝපති, ඩයබටික් රෙටිනෝපති, ඩයබටික් නියුරෝපති. ඩයබටික් නෙෆ්‍රෝපති නිසා එන්ඩ් ස්ටේජ් රීනල් ඩිසීස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඩයබටික් රෙටිනෝපති නිසා ඩාර්ක් බ්ලයින්ඩ්නස් ඇති වෙන්න පුළුවන්. ඊගොල්ලෝ ඩයබටික් නියුරෝපති නිසා නන් ට්‍රොමැටික් ලෙග් ඇම්පියුටේෂන් එකක් කරන්න සිදු වෙන්න පුළුවන්. මැක්‍රෝවැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් ගත්තොත් එහෙම මේවා ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ ඇතෙරොස්ක්ලෙරොසිස් හින්දා කොමන් ඒවා තුනක් තියෙනවා ප්‍රධාන. ඒ තමයි කොරොනරි ආර්ටරි ඩිසීස්, සෙරිබ්‍රෝවැස්කියුලර් ඩිසීස් සහ පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් කියලා. මීට අමතරව ඩයබටික් මෙලයිටස් වල කම්ප්ලිකේෂන්ස් විදිහට නන් වැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් තියෙනවා. ඒ හින්දා බ්‍රෝඩ්ලි මේක බෙදන්න පුළුවන් වැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් සහ නන් වැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් විදිහට. නන් වැස්කියුලර් කම්ප්ලිකේෂන්ස් අඩුයි. ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඉන්ෆෙක්ෂන්, ස්කින් චේන්ජස් සහ කැටරැක්ට් ෆෝමේෂන් වගේ ඒවා. ස්කින් චේන්ජස් ගත්තොත් එහෙම ඇකැන්තෝසිස් නිග්රිකන්ස් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. ඒක අර හැම මේ ඩයබටික්ස් තියෙනගේ බෙල්ල වටේ හැම කළු පාට වෙලා මේ කළු පාට වෙලා තියෙනවා. ඒකට තමයි කියන්නේ ඇකැන්තෝසිස් නිග්රිකන්ස් කියලා. ඊගොත කැටරැක්ට් ෆෝමේෂන් එක සිද්ධ වෙන්න පුළුවන්. මේ ලොංග් ටර්ම් කම්ප්ලිකේෂන්ස් වල මෙකනිසම් එක තාම හරියට තේරුම් ගන්න නැහැ කොහොමද වෙන්නේ කියලා. ගොඩක් වෙලාට මේක අර සාධක ගොඩක බලපෑමක් හේතුවෙන් ඇති වෙනවා මල්ටි ෆැක්ටෝරියල් කියලා තමයි මේක සලකන්නේ. කොහොම වුණත් මේ පර්සිස්ටන්ට් හයිපර්ග්ලයිසීමියා තත්ත්වය මේකට බලපාන ප්‍රධාන මේ මේන් ෆැක්ටර් එකක් විදිහට සලකනවා. ඩයබටිස් මෙලයිටස් වල ලොංග් ටර්ම් කම්ප්ලිකේෂන්ස් ඇති වෙන ආකාරය විස්තර කරන්න ප්‍රධාන වශයෙන් මෙටබොලික් පාත්වේස් තුනක් විස්තර කරලා තිනවා. එකක් තමයි formation of advanced glycation end products. ඒ වගේම තව තියෙනවා activation of protein kinase C සහ disturbance in polyol pathways. මේ pathways තුන තමයි මේ මෙටබොලික් කම්ප්ලිකේෂන් ඇති වෙන ආකාරය විස්තර කරන්න මේ භාවිතා කරන්නේ. එතකොට formation of advanced glycation end products ගත්තාම ප්‍රධාන වශයෙන් ඒව ඇති වෙන්නේ ග්ලූකෝස් non enzymatically extracellular වගේම intracellular protein වලට බෙදලා. ඒ කියන්නේ සාමාන්‍යයෙත් මේ ක්‍රියාවලිය වෙලා ඒජ් හැදෙනවා. ඒත් ඩයබටිස් සැගේ දීර්ඝ කාලයක් පවතින හයිපර්ග්ලයිසීමියා තත්ත්වයෙන් හින්දා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි හින්දා මේ ඒජ් නිපදවන ප්‍රමාණය වැඩි. ඊට පස්සේ මේ විදිහට ඒජ් හැදුනට පස්සේ ඒවා රිසෙප්ටර් එකක් මගින් හරි නැත්නම් රිසෙප්ටර් එකක් නැතුව හරි ඉෆෙක්ට් එකක් ඇති කරන්න පුළුවන්. ඒ අනුව මේවට රිසෙප්ටර් එකක් තියෙනවා රිසෙප්ටර්ස් for AGE රේජ් කියලා. මේ රේජ් රිසෙප්ටර් එක හම්බෙන්නේ ලිම්ෆොසයිට්, මැක්‍රොෆේජස්, එන්ඩෝතීලියම් සහ වැස්කියුලර් ස්මූත් මසල් සෙල්ස් වගේ සෙල්ස් වල. මේ සෙල් එක අනුව මේ රේජ් ඒජ් ඉන්ටරැක්ෂන් එක වුණාම දෙන ඉෆෙක්ට් එක වෙනස් වෙනවා. ඒ අනුව එන්ඩෝතීලියම් එකේදී මේ රේජ් ඒජ් ඉන්ටරැක්ෂන් එක හින්දා රියැක්ටිව් ඔක්සිජන් ස්පීසීස් ඇති වෙන්න පුළුවන් එන්ඩෝතීලියම් එකේදී. මැක්‍රොෆේජස් වලට බැඳුනහම මේ ඒජ් ඉවෙන් ප්‍රෝඉන්ෆ්ලැමේටරිස් මීඩියේටර්ස් රිලීස් වෙනවා. ඊගවට වැස්කියුලර් ස්මූත් මසල් සෙල්ස් වලට මේ ඒජ් බැඳුනහම ඒවයි ප්‍රොලිෆරේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම මේ වැස්කියුලර් ස්මූත් මසල් සෙල්ස් වලින් එක්ස්ට්‍රා සෙලුලර් මැට්‍රික්ස් එක ප්‍රොඩියුස් කරන එකත් වැඩි වෙනවා. ඒකට ඩිරෙක්ට් ඉෆෙක්ට් එක බැලුවොත් එහෙම මේවා ඩිරෙක්ට්ලි රිසෙප්ටර් එකක් නැතුව HP කොලජන් වගේ ප්‍රෝටීන් වලට බැඳෙන්න පුළුවන්. මේ HP වලට බැඳුනහම මේ ඒජ් හදනවා. HbA1c කියලා කම්ප්ලෙක්ස් එකක්. මේ කම්ප්ලෙක්ස් එක භාවිතා වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ ග්ලයිසීමික් කන්ට්‍රෝල් එක දීර්ඝකාලීනව ග්ලයිසීමික් කන්ට්‍රෝල් එක මොනිටර් කරන්න. මොකද හේතුව ප්ලාස්ටිම් බ්ලඩ් ෂුගර් වගේ රිපෝට් එකක් ගත්තාම පේෂන්ට් අර ඒ රිපෝට් එක ගන්න හින්දා යාගේ ෂුගර් ලෙවල් එක වැඩි වෙයි කියලා එයා ගොඩක් පරිස්සම් වෙනවා. ඒත් HbA1c කියන්නේ අර දීර්ඝ කාලයක් තිස්සේ මේ අර හයිපර්ග්ලයිසීමික් තත්ත්වයේ හින්දා මේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි හින්දා හැදෙන කම්ප්ලෙක්ස් එකක්. ඒතකොට දීර්ඝ කාලයක් තිස්සේ මෙයා මේ හයිපර්ග්ලයිසීමික් තත්ත්වේ නම් ඉන්නේ. එයාගේ අර සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා HbA1c ප්‍රමාණය වැඩි. ඒ අනුව ලොං ටර්ම් ග්ලයිසීමික් කන්ට්‍රෝල් එකම ඉන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ට්‍රාසෙලුලර් ප්‍රෝටීන්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් කොලජන් තියෙනවා. කොලජන් ගත්තාම තියෙනවා ලාර්ජ් සෙල්ස් වල තියෙනවා type 1 කොලජන්. මේ type 1 කොලජන් වලට මේ ඒජ් කෙලිම බැඳුනහම ඒව ඉලස්ට්‍රිසිටි එක අඩු වෙනවා. මේ ඉලස්ට්‍රිසිටි එක අඩු වෙන හින්දා අර වෙසල් එකේ ඉලස්ට්‍රිසිටි එක අඩු වෙන හින්දා වෙසල් එකේ එන්ඩෝතීලියම් එක ෂියර් ස්ට්‍රෙස් එකකට ලක් වෙනවා. එතකොට ඒ ඩැමේජ් වෙලා ඇතරොස්ක්ලෙරොසිස් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඊට අමතරව බේස්මන්ට් මෙම්බ්‍රේන් එක වෙසල්ස් වල බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේ තියෙනවා type 4 කොලජන්. මේ type 4 කොලජන් වලට බැඳුනහම මේවා permeability එක වැඩි වෙනවා. මේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේ permeability එක වැඩි වෙලා අර fluids protein ගොඩක් ඒවා ලීක් වෙන මේක ගොඩක් ලීකිය වෙනවා. ඊට අමතරව මේ AGA matrix protein වලට බැඳුනට පස්සේ ඒ බැඳුනට පස්සේ තව protein එකකට ආකර්ෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ අනුව
මැට්‍රික්ස් ප්‍රෝටීන් එකේ තියෙන AGA බඳුන කම්ප්ලෙක්ස් වලට LDL ඒ කියන්නේ ලිපිඩ් ප්‍රෝටීන් ආකර්ෂණය වීම හැකියාවක් තියෙනවා. එතකොට ඒවා ආකර්ෂණයට ඇතරොස්ක්ලෙරෝසිස් ඇතිවීමේ හැකියාව වැඩි. ඊට අමතරව බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේ ටයිප් 4 කොලෙජන් වලට එහෙම දෙනවනේ. එතකොට ඒ වගේ ඇල්බියුමින් වගේ ඒවා ට්‍රැප් වීමේ හැකියාවක් තියෙනවා. ඇල්බියුමින් වගේ ඒවා ආකර්ෂණය වෙලා ඒවා මේ එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ අර දැන් මෙහෙම හැදෙන කම්ප්ලෙක්ස් මේ ප්‍රෝටීන් කෑල්ලක ග්ලූකෝස් කෑල්ලක හැදිලා තියෙන කම්ප්ලෙක්ස් මේ ඩයිජෙස්ට් කරන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා ඒවා ඩිග්‍රේඩ් කරන්න අමාරුයි මේ රෙසිස්ටන්ට් ඒවා ගොඩක්. ඒ හින්දා ඒවා ඇකියුමුලේට් වෙන්න බලනවා. කොහොම හරි දැන් ඒජ් වලින් ඉෆෙක්ට් එකක් ඇති වෙනවා රිසෙප්ටර් ස්පෙસિෆික් වගේම රිසෙප්ටර් එක රහිතව වගේම සහිතව. ඒ අනුව මේ අවසානයේදී මේ ප්‍රතිඵලයක් විදිහට ඇතරොස්ක්ලෙරෝසිස් එක වැඩි වෙන එක තමයි අර සමස්තයක් විදිහට වෙන්නේ. ඊට අමතරව ස්මෝල් වෙසල්ස් කැපිලරිස් වගේ ඒවා මයික්‍රෝඑන්ජියෝපති මයික්‍රෝවෙසල්ස් වල මයික්‍රෝඑන්ජියෝපති වගේ තත්ත්වයන් දකින්න පුළුවන්. ඊට පස්සේ ඇක්ටිවේෂන් ඔෆ් ප්‍රෝටීන් කයිනේස් C ගත්තාම ප්‍රෝටීන් කයිනේස් C කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉන්ට්‍රසෙලියුලර් හයිපර්ග්ලයිසීමියා වැඩි වුණාම මේ ප්‍රෝටීන් කයිනේස් C කියන එක ඇක්ටිවේට් වෙනවා. මේ ප්‍රෝටීන් කයිනේස් C ඇක්ටිවේට් වුණාම ඒකෙන් හදනවා වැස්කියුලර් එන්ඩෝතීලියල් ග්‍රෝත් ෆැක්ටර් කියලා එකක් හදන එක වැඩි වෙනවා. ඊට පස්සේ එක්ස්ට්‍රාසෙලුලර් මැට්‍රික්ස් එක හදන්න පුළුවන්. ඒ වගේම බේස්මන්ට් මෙම්බ්‍රේන් මැටීරියල් එක හදන්න පුළුවන්. මේ විදිහට එක්ස්ට්‍රාසෙලුලර් මැට්‍රික්ස් එකයි බේස්මන්ට් මෙම්බ්‍රේන් මැටීරියල් හදන එක මේ ප්‍රෝටීන් කයිනේස් C මගින් උත්තේජනය කරන හින්දා හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක් යටතේ මේ දෙක ප්‍රොඩියුස් වෙන එක වැඩි වෙලා බේස්මන්ට් මෙම්බ්‍රේන් එක තික් වීමට බලන යන එක තික් වෙනවා. ඊට පස්සේ පොලියෝල් පාත්වයක බැලුවාම අපේ ඇඟේ සමහර ටිෂුස් තියෙනවා මේවට ඉන්සියුලින් ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න මේ ඒ සෙල්ස් වලට ඉන්සියුලින් අවශ්‍ය නැහැ. ඒ හින්දා දැන් දීර්ඝකාලික හයිපර්ග්ලයිසීමියා තියෙනකොට හයිපර්ග්ලයිසීමියා එක්ස්ට්‍රාසෙලුලර් ලේවල් තිබ්බත් ඉන්ට්‍රසෙලුලර් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. එහෙම අවස්ථාවලදී එක්සස් ඉන්ට්‍රසෙලුලර් ග්ලූකෝස් ඇති වෙනවා. මේ ග්ලූකෝස් ඇල්ඩෝස් රියක්ටේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. මේ එන්සයිම් එක මගින් මොකද වෙන්නේ? සෝබිටෝල් බවට පත් වෙනවා. සෝබිටෝල් කියන්නේ පොලියෝල් වර්ගයක්. සෝබිටෝල් බවට පත් වෙලා ෆ්‍රක්ටෝස් ජෙනරේට් වෙනවා මේ ටිෂුස් වල මේ පාත්වේ එකකින්. එතකොට මොකද වෙන්නේ මේ ජෙනරේට් වෙනකොට මේ අවසන් පියවරේදී මේ භාවිතා වෙනවා NADPH කියන සංඝටකය. එතකොට NADPH NADP+ වෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් H2O2 කියන්නේ රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් යන්නේ මේ ඒ වගේ ඒවා මේ බිඳවට්ටන්න ග්ලූටතයෝන් රිඩියුස් ග්ලූටතයෝන් තමයි අපිට අවශ්‍ය. මේ රිඩියුස් ග්ලූටතයෝන් ඔක්සිඩයිස් වෙද්දී මේ රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් වල තියෙන බලපෑම ඒවා අර ඒ විසරණය කරනවා. ඊට පස්සේ මේ reduce oxidized glutathione ආය reduce කරගන්න ඕන හින්දා ඒකට භාවිතා කරන්නේ NADPH. දැන් අර කලින් කතා කරපු දේවල් එක reactive oxygen species එක වැඩි වෙනවා. ඒත් එක මේ glutathione භාවිතා වෙන එකත් වැඩි වෙනවා. ඒ හින්දා glutathione oxidized glutathione ප්‍රමාණයත් වැඩි වෙනවා. මේවා ආයි reduce glutathione කරන්න යද්දී NADPH වැය වෙනවා. හැබැයි දැන් අර මේ sorbitol pathway එකකින්ද ඒකෙදි NADPH ඒකෙත් වැය වෙන හින්දා ඒ වගේ මේ වැයවීම ගොඩක් වැඩිපුර වෙන හින්දා ඒ කියන්නේ කන්ට්‍රෝල් එකකින් තොරව මේ ග්ලූකෝස් සෛල වලට ඇතුළු වෙන්නේ. එතකොට මේ පාත් එක දිගටම ගිහිල්ලා මේ NADPH ඉවර වෙන්න බලනවා. එතකොට මේ සමස්ත ක්‍රියාවලියෙන් හින්දා අවසානයේදී ඇති වෙන්න පුළුවන් ඔක්සිඩේසිව් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ NADPH අඩු වෙන්න පුළුවන් අර ග්ලූටතයෝන් රිඩියුස් කරන්න. එතකොට වෙන්නේ අර රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් වල තියෙන බලපෑම නවත්තන්න හැකියාවක් නැහැ. ඒ හින්දා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වැඩි. ඒකවට මේක ඩයබටික් නියුරෝපති වලට බලපානවා කියලා මේක හයිපොතෙසිස් එකක්. ඒ කියන්නේ එහෙම වෙනවා කියලා හිතනවා. තාම මෙකනිසම් එකක් දන්නේ නැහැ. ඊට අමතරව කැටරැක්ට් ෆෝමේෂන් ඒ කියන්නේ අර ලෙන්ස් එකේ පාරගම්‍යතාව නැති ට්‍රාන්ස්පරන්සි එක නැති වෙලා මේ කැටරැක්ට් ෆෝමේෂන් එක සිදු වෙන බලපාන. කැටරැක්ට් ෆෝමේෂන් එක ගත්තාම දකින්න පුළුවන් එක ලෙන්ස් එකේ මේකේදී අර වගේම පොලියෝල් පාත්වයක සිදු වෙනවා. හැබැයි පොලියෝල් පාත්වයකේදී අර NADPH මදි වීම නිසා පොලියෝල් ෆ්‍රක්ටෝස් බවට පත් වෙන ශීඝ්‍රතාව අඩුයි. හැබැයි ග්ලූකෝස් ප්‍රමාණය වැඩි හින්දා ඉන්ට්‍රසෙලුලර් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි හින්දා මේ පාත්වයක වේගවත් වෙනවා. ඒ කියන්නේ ඒ ග්ලූකෝස් පොලියෝල් බවට පත් වීමේ වේගය වැඩි පොලියෝල් ෆ්‍රක්ටෝස් බවට පත් වීමේ වේගය අඩුයි. ඒ හින්දා අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ ලෙන්ස් ෆයිබර්ස් වල සෙල්ස් වල මේ පොලියෝල් එකතු වෙන එක. මෙහෙම පොලියෝල් එකතු වුණාම ඒ වාර ගොඩක් අවුට්සයිඩ් එකේ ඩිෆියුස් වීමට හැකියාවක් නැහැ. ලෙස් ඩිෆියුෂන් කැපැසිටි එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පොලියෝල් ඒ වගේම මේ ඔස්මෝටික් ප්‍රෙෂර් එක වැඩි කරනවා. මොකද මේ පොලියෝල් කියන්නේ අර ඔස්මෝටිකලි ඇක්ටිව් පාටිකල් එකක්. ඒ හින්දා ලෙන්ස් ෆයිබර්ස් තුල ඔස්මෝටික් ස්ට්‍රෙස් එක වැඩි කරනවා. මෙහෙම ස්ට්‍රෙස් එක වැඩි මේ ඔස්මෝටික් ස්ට්‍රෙස් එක වැඩි වීමත් සමග මේ අර ජලය
ලෙන්ස් ෆයිබර්ස් වලට ඇවිල්ලා ඒවා ස්වෙල් වෙලා පස්සේ ඩීජනරේට් වෙන්න පටන් ගන්නවා. එහෙම ඩීජනරේට් වීම සමග කාලයත් සමග මේ අර ලෙන්ස් ෆයිබර් ඩීජනරේට් වීම හින්දා මේ අර ලෙන්ස් එකේ තියෙන ට්‍රාන්ස්පේරන්ට් ගතිය නැති වෙලා ට්‍රාන්ස්පේරන්සි එක ලොස් වෙලා සුදු පාට වෙන එක වෙනවා. මේක තමයි කියන්නේ කැටරැක්ට් ෆෝමේෂන් කියලා. ඊළඟට ඩයබටික් මැක්‍රෝවැස්කියුලර් ඩිසීසස් ගත්තාම ඒවා ප්‍රධාන වශයෙන් වෙන්නේ ඇතරොස්ක්ලෙරොසිස් එක වැඩි වීම හින්දා. ඩයබටික් වලදී මේ අර ඇතරොස්ක්ලෙරොසිස් වෙන එක ඇක්සලරේට් වෙනවා. ඒකදී ප්‍රධාන වශයෙන් වෙන්නේ ඩයබටික් මෙලයිටස් වලදී ඉන්සියුලින් රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඒ හින්දා හයිපර්ග්ලයිසීමියා හත්යක් ඇති වෙනවා. හයිපර්ග්ලයිසීමියා නිසා ඇඩ්වාන්ස් ග්ලයිකේෂන් එන්ඩ් ප්‍රොඩක්ට් එක වැඩි වෙනවා. ඊට පස්සේ අර එහෙම ඒවා නිසා අවසානයේදී එන්ඩෝතීලියම් ඩිස්ෆන්ක්ෂන් එකක් ඇති වෙනවා. මේ එන්ඩෝතීලියම් ඩිස්ෆන්ක්ෂන් එකකින් හින්දා අවසානයේදී ඇතරොස්ක්ලෙරොසිස් ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ ඇතරොස්ක්ලෙරොසිස් වුණාට පස්සේ තමයි මෙන්න මේ මැක්‍රෝවැස්කියුලර් ඩිසීස් ඇති වෙන්නේ. ඒකදී අර ගොඩක් වෙලාට මේ ඇතරොස්ක්ලෙරොසිස් හින්දා මේ ලූමන් එක නැරෝ වෙන්න බලනවා. ඊට පස්සේ මේ අර මෙතන හැදෙනවා ඇතරොස්ක්ලෙරොටික් ප්ලාක් එකක්. ඒතකොට මේක ಥ್ರොම්බෝසිස් වෙලා මේ වෙසල්ට කම්ප්ලීට් ඔක්ලූෂන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ಥ್ರොම්බෝ එම්බොලිසම් එක මගින් අර මේ කොටස් කැඩලා ගිහිල්ලා එම්බොලිසම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොහොම හරි අවසානයේදී ඒ හින්දා මේ වගේ ප්‍රධාන ඩිසීස් තුනක් ඇති වෙන එකක් තමයි මයෝකාර්ඩියල් ඉන්ෆාර්ක්ෂන් ඇති වෙන්න පුළුවන්. අනිත් එක සෙරිබ්‍රල් ස්ට්‍රෝක් වගේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් කියලා එකක් ඇති වෙනවා. ඩයබටිස් මෙලයිටස් වලදී මේ වැස්කියුලර් සිස්ටම් එකේ හැමතැනම වගේ වෙනස්කම් වෙනවා. ඒ වුණාට ප්‍රධාන වශයෙන් මැක්‍රෝවැස්කියුලර් ඩිසීස් කියලා හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් RAs වලට වෙන ඒවා. මයික්‍රෝවැස්කියුලර් කියලා හඳුන්වන්නේ කැපිලරිස් සහ පෝස්ට් කැපිලරි වෙනියුල්ස් වලට සිදුවන මේ කන්ඩිෂන්. ඊට පස්සේ ඒ වුණාට ආර්ටීරියෝල්ස් මේ දෙකට අයත් වෙන්නේ නැහැ. කොහොම හරි මැක්‍රෝවැස්කියුලර් ඩිසීස් වලදී ප්‍රධාන වශයෙන් මැක්‍රෝවැස්කියුලර් ඩිසීස් ඇති වෙන්න පුළුවන් කොරොනරි ආර්ටරි වල ඇතරොස්ක්ලෙරොසිස් එක වැඩි වීම හින්දා ඒකෙදි ඇන්ජයිනා වගේ හත් වෙන්න පුළුවන්. මේ අර ලූමන් එක නැරෝ වීම නිසා ඉස්කීමියා වගේ හත්යක් හින්දා ඊට පස්සේ මයෝකාර්ඩියල් ඉන්ෆාර්ක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. කම්ප්ලීට් බ්ලොක් එකක් වුණොත් එහෙම ඇතරොස්ක්ලෙරොසිස් හින්දා. ඊට අමතරව කැරොටිඩ් හා සෙරිබ්‍රල් ආර්ටරිස් වල ඇතරොස්ක්ලෙරොසිස් එක හින්දා සෙරිබ්‍රල් ඉන්ෆාර්ක්ෂන් එකක් එහෙම නැත්නම් ස්ට්‍රෝක්ස් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව පෙරිෆරල් ආර්ටරිස් කියලා දෙයක් තියෙනවා. පෙරිෆරල් ආර්ටරිස් කියන්නේ මේ සෙරිබ්‍රල් සහ කොරොනරි ආර්ටරි වගේම ඇවෝටා එක හැරුණාම ඉතුරු ආර්ටරිස් වලට සෙරිබ්‍රල් කොරොනරි සහ ඇවෝටා හැරුණාම අද ආර්ටරිස් සලකන්නේ පෙරිෆරල් වෙසල්ස් කියලා තමයි. එතකොට පෙරිෆරල් ආර්ටරිස් කියලා තමයි. එතකොට මේ වගේ ඇතරොස්ක්ලෙරොසිස් එක වැඩි වුණාම පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් කියලා එකක් ඇති වෙනවා. ඒකෙදී අර ඉන්ටර්මිඩියට් කෝඩිකේෂන් කියලා එකක් තියෙන්න පුළුවන්. ඉන්ටර්මිඩියට් කෝඩිකේෂන් කියන්නේ මේ සාමාන්‍ය එක්සර්සයිස් එකක් එහෙම කරාට පස්සේ අර මසල් එකේ පේන් එකක් ඇති වෙනවා. දැන් ක්‍රෑම්ප් එකක් ඇති වෙලා අර කෙන්න පෙටලා වගේ එහෙම තත්ත්වයක් ඇති වෙන්න බලනවා. ඒකෙදි වෙන්නේ අර මේ ලූමන් එක නැරෝ වීමෙන් හින්දා අර එක්සර්සයිස් වගේ කරනකොට මේ ඒකට සප්ලයි කරන බ්ලඩ් ප්‍රමාණය මදි. ඒතකොට මේ ස්කීමියා වගේ තත්ත්වයක් ඇති වෙලා එක්සර්සයිස් එක කරාට පස්සේ මේ අර ඇතුළේ ස්කීමියා වගේ තත්ත්වයෙන් හින්දා මේ ඉන්ටර්මිඩියට් කෝඩිකේෂන් කියන තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව කම්ප්ලීට් බ්ලොක් එකක් වුණොත් එහෙම ඒ ඉන්ෆාර්ක්ෂන් එකක් වෙලා පස්සේ අර ගැන්ග්‍රීන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාට මේවා සිදුවෙන්නේ අර ලෝවර් ලිම්බ් එකේ. ඊට අමතරව ඇවෝටා එක ගත්තොත් එහෙම ඇවෝටා එකේ මේ ඇතරොස්ක්ලෙරොසිස් එක හින්දා ඒකේ මීඩියා එක ඇට්‍රොෆි වෙනවා. මේ ප්‍රෙෂර් ඇට්‍රොෆි ඔෆ් මීඩියා කියන එක සිදු වෙනවා. ඊට පස්සේ මේ ඒ වගේම මේ අර ඇවෝටික් ඇනියුරිසම් වෙන්න පුළුවන් මේ අර ආටි මේ වෝල් එක පීක් වීම හින්දා. ගොඩක් වෙලාට ඇබ්ඩොමිනල් ඇවෝටා එකේ මේ ඇවෝටික් ඇනියුරිසම් කියන තත්ත්වය කොමන්. ඒ වගේ මේ දැන් මේ ක්‍රියාවල හින්දා අවසානයේ බ්ලඩ් ස්ටේසිස් එකක් වෙනවා. ඒ වගේම මේ අර ඇතරොස්ක්ලෙරොසිස් ප්ලාක් එක රප්චර් වෙන්න පුළුවන්. මෙහෙම වුණාම අවසානයේ ත්‍රොම්බෝසිස් ත්‍රොම්බොඑම්බොලිසම් බයහත්තක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ හයිලින් ආටීරියෝල ස්ක්ලෙරොසිස් එක බලුවොත් එහෙනම් මේ ගොඩක් වෙලාට ඇති වෙන්නේ ඕල්ඩ් ඒජ් කට්ටියක. ඒ වගේම මේ හයිපර්ටෙන්ෂන් තියෙන පේෂන්ට් ලාගේ මේක ඇතිවීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඩයබටිස් වලදී මේක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අර ඒගොල්ලන්ට හයිපර්ටෙන්ෂන් එහෙම තියෙනවා නම් මේක ගොඩක් සිවියර් විදිහට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයේ හින්දා ඉස්කීමියා ක්‍රොනික් ඉස්කීමියා තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේක බැලුවහම වෙන්නේ ආටීරියල් වෝල් එක තියෙනවා. මේ ආටීරියල් වෝල් එකේ ඉන්ටිමා එකට මේ අර ප්ලාස්මා ෆ්ලෝරින් ගිහිල්ලා ඉන්ටිමා එකේ මේ ප්ලාස්මා ෆ්ලෝරින් තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ ඩයබටික් වගේ කන්ඩිෂන් හින්දා මේ ECM ප්‍රොඩක්ෂන් එකත් මේ අර ස්මූත් මසල් සෙල්ස් වලින් වැඩි වෙනවා. ඊට පස්සේ අර මෙතන ඉන්ටිමා එකේ මේ අර මේවා එකතු වෙලා අවසානයේදී මේ ඔක්කොම සියල්ල මේ ටිෂු එක රීප්ලේස් වෙනවා. අර හැදුන අලුතෙන් හැදුන පටක අලුතෙන් හැදුන කොටස රීප්ලේස් වෙනවා මේ හයිලින් මේ මැටීරියල් එකකින්. ඒකට තමයි කියන්නේ හයිලිනයිසේෂන් කියලා. එතකොට මේකට අර හයිලින් ආටීරියල් ස්ක්ලෙරොසිස් කියලා නම් වැටලා තියෙන අර මේකේ හයිලින් අපියරන්ස් එකක් තියෙන හින්දා කොහොම හරි අන්තිම මේ විදිහට මේ ක්‍රියාවලිය සිදු වෙන හින්දා අවසානයේදී මේ ලූමන් එක ගොඩක් නැරෝ වෙනවා.
එතකොට ලූමන් එක නරක වෙයි තවදුරටත් අර ස්මූත් මසල් සෙල්ස් එකම ඩිජෙනරේට් වෙලා අවසානයේදී මේ ලූමන් එක ගොඩාක් නරක වෙලා මේ හයලින් ආර්ටීරියෝල අතර මේ ආර්ටීරියල් ස්ක්ලෙරොසිස් කියන තත්ත්වය වල සිවිය වෙන්න පුළුවන්. මේකදී අර thick pink ring එකක් වගේ තමයි මේ අර මේ හයලින් මැටීරියල් මේ අන්වික්ෂන් බලම පේන්නේ. ඒ හින්දා තමයි මේකට හයලින් ආර්ටීරියල් ස්ක්ලෙරොසිස් කියලා නම වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඩයබටික් මයික්‍රෝවැස්කියුලර් ඩිසීස් ගත්තාම ප්‍රධාන වශයෙන් මැක්‍රෝවැස්කියුලර් නම් ඩිසීස් නම් ඇති උනේ ප්‍රධාන වශයෙන් ඇතෙරොස්ක්ලෙරොසිස් එක වැඩි වෙන හින්දා. මයික්‍රෝවැස්කියුලර් ඩිසීස් ගත්තාම ඒකට බලපාන හේතු කොටක් තියෙනවා. ප්‍රධාන දෙකක් තමයි එකක් තමයි මේ ඩිෆියුස් තික්නින් එකක් සිදු වෙනවා බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේදී. මේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක තික්නියක් වෙනකොට ඒක අර මේ ප්‍රෝටීන් පර්මියබිලිටි එකත් වැඩි වෙනවා. ඒ වගේම ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකකුත් තියෙනවා අර රියැක්ටිව් ඔක්සිජන් ස්පීසිස් වගේ හැදෙන හින්දා. අවසානයේදී කොහොම හරි මේ අර microvascular disease ඇති වෙන්නේ මේ අර capillaries more permeable more leaky වෙන හින්දා plasma chlorine වලට. එතකොට diabetic microvascular disease ගත්තාම ප්‍රධාන ඒවා තුනක් තියෙනවා. ඒ තමයි diabetic nephropathy glomerular වලට බලපාන්නේ, diabetic neuropathy peripheral nerves වලට බලපාන්නේ, ඊගාවට diabetic retinopathy as වලට බලපාන්නේ. diabetic nephropathy ගත්තාම diabetic nephropathy නිසා අවසානයේදී chronic renal failure එකක් තිබිලා අන්තිමට end stage renal failure එකක් දක්වා මේක වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම diabetic nephropathy කියන්නේ second most common cause of the death in diabetics. first එක වෙන්නේ myocardial infarction, third එක වෙන්නේ stroke. second most common එක වෙන්නේ diabetic nephropathy. ඊට පස්සේ මේ diabetic nephropathy ඇති වෙන ආකාරය බැලුවොත් එහෙම ඒකට ප්‍රධාන වශයෙන් බලපාන කලින් කියපු metabolic pathways වල activation එක තමයි activation of protein kinase C මගින් අර extracellular matrix එක හදනවා. ඊට පස්සේ basement membrane එක thick වෙනවා. ඒ වගේම reactive oxygen species වගේ දේවල් මේකට බලපානවා. මේ විදිහට diabetic nephropathy වලදී ඇති වෙන්න පුළුවන් glomerular lesion කියලා જાතියක්. එතකොට මේ lesion ඇති වෙන්නේ මේ glomerular capillary basement membrane එක. මේක අර ක්‍රියාවලින් හින්දා thickness එක වැඩි වෙනවා. මේ ඊට පස්සේ ඒකේ permeability එකත් වැඩි වෙනවා. ඊට අමතරව තව සිදුවෙන diffuse glomerular sclerosis කියන එක. අර sclerosis කියන්නේ සාමාන්‍යයෙන් තද බවට පත් වෙනවා කියන වගේ අදහසක්. එතකොට මේ diffuse glomerular sclerosis කියන එකේ තිබෙන්නේ මේ mesenterium කියලා පටකයක් තියෙනවා. mesenterial cells වලින් හැදලා තියෙන්නේ. මේ mesenterium පටකය ඒකේ cells proliferate වෙලා ඒ වගේම ඒ cells වලින් extracellular matrix එකත් production එක වැඩි කරනවා. අවසානයේදී අර ඒකේ thickness එක වැඩි වෙනවා. මේ අර vessel wall එකේ capillary wall වල thickness එකත් වැඩි වෙනවා. ඒ ක්‍රියාවලිය හින්දා අවසානයේදී මේ diffuse glomerular sclerosis කියන තත්ත්වය ඇති වෙනවා මේ විදිහට. ඊට පස්සේ මේ තත්ත්වය තවදුරටත් ගියාට පස්සේ මේ nodular deposit ඇති වෙන්න පුළුවන් මේ අර glomerulus එකේ. මේ ball like deposit ඇති වෙන්න පුළුවන්. ඒවා අර hyaline matrix එකේ තියෙන්නේ මේ mesenterium එකේ තියෙන්නේ. ඒවට අපි කියනවා Kimmel-Steele Wilson lesion කියලා. ඊට පස්සේ diabetic nephropathy වලදී මේකට බලපාන තව සාධකයක් තමයි මේ chronic ischemia හත්යක් මේ kidney එකට තියෙනවා. ඒකට හේතුව තමයි මේ අර renal parenchyma එකට blood supply කරන මේ vessels වල තියෙන මේ complication. ප්‍රධාන වශයෙන් renal arteries වල atherosclerosis සිදු වෙන්න පුළුවන්. ඒ atherosclerosis ඉඳන් lumen එක narrow වෙලා renal arteries වලින් යන blood ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඊට අමතරව renal arterioles වල අර කලින් කිව්වා වගේ hyaline arteriosclerosis වෙන්න පුළුවන්. එතකොටත් ඒවයි lumen එක narrow වෙන්න පුළුවන්. ඒ අනුව kidney එකේ අවසානයේ අර මේ glomerulus එකට යන blood ප්‍රමාණය අඩු වෙනවා. එහෙම වුණාට පස්සේ අන්තිමට glomerulus එකේදී ඒ capillary obstruction එකක් වෙලා ඒකේ glomerular lesion වගේන් අර ඒවත් මේ ඔක්ලූඩ් වෙලා අවසානයේදී එතනත් ischemia හත්යක් ඇති වෙන්න පුළුවන්. මේ තියෙන chronic ischemia හත්යේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ වෙන්නේ මේ kidney එකට සපයන blood ප්‍රමාණය මදි වෙනවා. එතකොට මෙහෙම blood ප්‍රමාණය මදි වුණාම මේකේ kidney එකේ GFR අඩු වෙනවා. GFR අඩු වුණාම අර juxtaglomerular apparatus එක උත්තේජනය වෙලා එහෙන් renin නිදහස් කරලා angiotensin 2 බවට පත් කරලා අර ඒ ක්‍රියාවලිය RAS system එක activate වීම සිදු වෙනවා. හැබැයි මේ කිඩ්නි එකට තේරෙන්නේ නැහැ මේ අර මේක සිදු වෙන්නේ එයාගේ මේ එයාට සපයන ආර්ටරිස් වල ලූමන් එක නැරෝ වීම හින්දා කියලා. එයාට තේරෙන්නේ මේ සපයන බ්ලඩ් ප්‍රමාණය මදි. ඒක වැඩි කරගන්න තමයි මේ සිස්ටම් එක ඇක්ටිවේට් කරන්නේ. මෙහෙම වුණාම අර ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙලා එයාගේ හයිපර් ෆිල්ටරේෂන් එකක් වෙන්නත් පුළුවන්. හයි ෆිල්ටරේෂන් එක වුණාට පස්සේ මේ අර glomerular sclerosis කියන තත්ත්වය තවත් වැඩි වෙනවා. ඒක එන්හාන්ස් වෙනවා මේ අර මේ විදිහට ප්‍රෙෂර් එක වැඩි වෙලා හයිපර් ෆිල්ටරේෂන් එකක් වෙන්න ගියාම. ඊට අමතරව මේ අර angiotensin 2 කියන එක මේ අර AGE advanced glycation end products මේ diabetic අය මේ හදනවා කියලා මේ
හදන එක වැඩි කරනවා. එතකොට මේ AGE මගිනුත් අවසානයේ අර මීසෙන්ජර් සෙල්ස් වල රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් වැඩි වෙලා ඒ වගේම අර එක්ස්ට්‍රාසෙලුලර් මැට්‍රික්ස් එක ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා අවසානයේ මේ මයික්‍රෝවැස්කියුලර් ඉන්ජරි එකක් ඇති වෙන්න පුළුවන් කිඩ්නි එකේදී. එහෙම තමයි මේ අර ක්‍රොනික් රීනල් ෆේලියර් එකක් ඇති වෙන්නේ. මේ තත්ත්වය දිගටම තිබ්බොත් එහෙම මේක අර එන්ඩ් ස්ටේජ් රීනල් ෆේලියර් එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඊට පස්සේ සමස්තයක් වශයෙන් ගත්තාම මේ ඩයබටික් නෙෆ්‍රොපැති වලදී පැතොජෙනිසිස් එක සිදු වන ආකාරය බැලුවාම මේකේ අවසානයේ ක්‍රොනික් රීනල් ෆේලියර් එකක් ඇති වෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ප්‍රෝටීන් යූරියා, අනිත් එක තමයි මේ අර ඉස්කීමියා තත්ත්වයෙන් හින්දා මේක අර ඉන්ෆාක්ෂන් එකක් වෙලා අවසානයේ ඩිෆියුස් ෆයිබ්‍රොසිස් තත්ත්වයක් ඇති වෙනවා. එතනින් ඉන්ෆාක්ෂන් ගොඩක් වෙලා ඒ ඉන්ෆාක්ෂන් හීල් වෙද්දී ෆයිබ්‍රොසිස් තත්ත්වයක් ඇති වෙලා ෆැරන්කයිමා එකේ ඩිෆියුස් ෆයිබ්‍රොසිස් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ටිබියුලර් ඇට්‍රොෆි ඒකුත් සිද්ධ වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර ඉස්කීමියා තත්ත්වය. ප්‍රෝටීන් යූරියා වලට හේතුව තමයි අර මේ ග්‍රැනුලර් ලීෂන්ස් හැදිලා මේ අර මේ බේසල් මෙම්බ්‍රේන් එකේ ගොඩක් ලීකිය වෙලා ප්‍රෝටීන් වලට යූරින් එක යන්න අවස්ථාවක් ලැබෙන එක. එතකොට මේ ප්‍රෝටීන් යූරියත් එක පිට වෙනකොට මුලින්ම ඇති වෙන්නේ මයික්‍රෝ ඇල්බියුමින් යූරියා කියන තත්ත්වය. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් තමයි මේ ඇල්බියුමින් මුලින් පිට වෙන්නේ. කාලයත් එක්ක අර මේ ඩැමේජ් එක වැඩි වෙන්න ඇල්බියුමින් යූරියා කියන තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ ඇල්බියුමින් වැඩි ප්‍රමාණයක් මේ ප්‍රෝටීන් එක පිට වෙනවා. මෙහෙම ගිහිල්ලා අවසානයේදී මේක නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියන්නේ අර යූරින් එක ගොඩක් ප්‍රෝටීන් පිට වෙනවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මේ ඩැමේජ් එක ගොඩක් තිබ්බොත් එහෙම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකක් දක්වා මේ ඩයබටික් නෙෆ්‍රොපැති එක වර්ධනය වෙන්න පුළුවන්. කොහොම හරි අවසානයේදී මේ සාධක හින්දා ප්‍රෝටීන් යූරියා ඉස්කීමියා හැත්තෙන් හින්දා ක්‍රොනික් රීනල් ෆේලියර් එකක් ඇති වෙනවා. මේ ක්‍රොනික් රීනල් ෆේලියර් එකත් ගොඩක් කාලයක් තිබ්බොත් එහෙම අවසානයේ එන්ඩ් ස්ටේජ් රීනල් ෆේලියර් දක්වා වර්ධනය වෙලා මේ ඉරිවර්සිබල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ යූරියා එක ඇල්බියුමින් පිට වෙන එක ඇසෙස්මන්ට් කරන හැටි බැලුවොත් එහෙම ඩයබටික් නෙෆ්‍රොපැති වලදී ඒක ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි යූරියා වල ඇල්බියුමින් ක්‍රියේටිනයින් රේෂියෝ එක මැනලා. එතකොට මේකෙදි සාම්පල් එක කියන්නේ ස්පොට් යූරින් සාම්පල් එකක්. මේකෙදි කරන්නේ මේ ඉන්ටර්ප්‍රිට් කරන්නේ මේක නෝමල් 30ට වඩා අඩුයි නම් ඒ කියන්නේ ඇල්බියුමින් ක්‍රියේටිනයින් රේෂියෝ එක 30ට වඩා අඩුයි නම් ඒක නෝමල් කියලා හඳුන්වන්නේ. 30යි 299 අතර තියෙනවා නම් ඒක මයික්‍රෝ ඇල්බියුමින් යූරියා කියලා හඳුන්වනවා. 300ට වඩා වැඩි නම් 300ට වඩා වැඩි නම් ඒක ඇල්බියුමින් යූරියා කියලා හඳුන්වනවා. මේ එක ක්‍රමයක්. ඒ කියන්නේ ඇල්බියුමින් ක්‍රියේටිනයින් රේෂියෝ එක මැනලා මේ ඇල්බියුමින් ප්‍රමාණය ඇසස් කරන එක. ඊගාවට මේ තව ක්‍රමයක් තියෙනවා 24 hours urine sample එකක් අරගෙන 24 hours albumin excretion එක බයිනවා. ඒකෙදි මේ 24 hours urine collection එකක් ගන්නවා. ඒකෙදි microalbuminia කියලා කියන්නේ අර වගේම තමයි 30යි 300යි අතර albumin ප්‍රමාණයක් පිට වෙලා තියෙනවා පැය 24ක් තුල. ඊට පස්සේ ඩයබටික් නෙෆ්‍රොපැති වල ප්‍රධාන ක්ලිනිකල් අවුට්කම්ස් බලුවොත් එහෙනම් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ප්‍රෝටීන් යූරියා කියන තත්ත්වය. ඩයබටික් නෙෆ්‍රොපැති වලදී ප්‍රෝටීන් යූරියා එකක් තියෙනවා. මේ ඩැමේජ් එක වැඩි වෙන්න මේ තවදුරටත් මේ අර කිලෝමීටර් වල ඩැමේජ් එක වැඩි වෙන්න ප්‍රෝටීන් ලීක් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ මුලින්ම තියෙන්නේ මයික්‍රෝ ඇල්බිමින් යූරියා, පස්සේ ඇල්බිමින් යූරියා, ඊට පස්සේ තවදුරටත් මේක ගිහිලා නෙෆ්‍රොටික් රේන්ජ් එකේ තියෙන මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකක් දක්වා වුණොත් මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒ හින්දා අර රෙඩාර් ලගේ මේ වැඩිපුරම මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න බලපාන හේතුව විදිහට දකින්නේ මේ ඩයබටික්ස්. ඩයබටික්ස් තමයි most common cause එක මේ අර රෙඩාර් onset nephrotic syndrome. ඊට පස්සේ ඩයබටික් නෙෆ්‍රොපැති එකේ සමරයක් විදිහට බලුවොත් එහෙනම් මේකේ ප්‍රධාන වශයෙන් වෙන්නේ ප්‍රෝටීන් යූරියා. එළිය අවස්ථාවවලදී අර මයික්‍රෝ ඇල්බිමින් යූරියා සහ සබ් නෙෆ්‍රොටික් ලෙවල් එකේ ප්‍රෝටීන් යූරියා එකක් සිදු වෙනවා. ඇඩ්වාන්ස් වලදී නම් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ පයිලෝනෙෆ්‍රොයිටිස් ඇතිවීමේ හැකියාව වැඩි. පයිලෝනෙෆ්‍රොයිටිස් කියන අර යුරින් ට්‍රැක්ට් එකෙන් අර ඉන්ෆෙක්ෂන් එකක් ගිහලා ඒක අවසානයේ කිඩ්නි දක්වා පැතිරලා අර සිදුවෙන ඉන්ෆෙක්ෂන් එක තමයි කියන්නේ පයිලෝනෙෆ්‍රොයිටිස් කියලා. එතකොට ඒක acute pyelonephritis එකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා මේගොල්ලන්ට. chronic pyelonephritis එකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. තව එකක් තියෙනවා chronic xanthogranulomatous pyelonephritis කියලා. අර granulomatous inflammation අර මේකේ අර ischemia වගේ හත්යක් ඉන්න හින්දා මේ අර granuloma formation එකක් වෙලා xanthogranulomatous pyelonephritis තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් chronically. ඊළඟට diabetic long term complications වල microvascular disease වල තව එකක් තමයි ඩයබටික් රෙටිනොපැති. කලින් එක ඩයබටික් නෙෆ්‍රොපැති. සාමාන්‍යයෙන් මේ දෙකම ඇති වෙන්නේ එකට වගේ. ඒ හින්දා දැන් ඩයබටික් නෙෆ්‍රොපැති තියෙනවා කියලා අඳුනගත්තොත් එහෙම ඩයබටික් රෙටිනොපැති චෙක් කරොත් ඒ වෙලාවේදී අර වැඩි හැකියාවක් තියෙනවා මේ අර කම්ප්ලිකේෂන්ස් ගොඩක් දරුණු නොවි මේ වළක්වා ගන්න. මේකෙදි ඩයබටික් රෙටිනොපැති වල ප්‍රධාන ස්ටේජ් දෙකක් තියෙනවා. එකක් තමයි non proliferative retinopathy. එහෙම නැත්නම් breakdown retinopathy කියලා එකක්. ඊගාවට තියෙනවා proliferative retinopathy කියලා එකක්.
ඩයබටික් රෙටිනොපැති වලදී මුලින්ම ඇති වෙන්නේ බ්‍රේක්ඩවුන් රෙටිනොපැති එහෙම නැත්නම් නන් පොලිෆෙරේටිව් රෙටිනොපැති කියන එක. මේකෙදි රෙටිනා එක බැලුවොත් එහෙම ඒකට සප්ලයි කරන්නේ ස්මෝල් කැපිලරිස් වලින්. මේ කැපිලරිස් ප්‍රධාන වශයෙන් වට වෙලා තියෙනවා පෙරිසයිට් කියලා සෛල ජාතියකින්. හැබැයි මේ ඩයබටික් කන්ඩිෂන් වලදී මේ පෙරිසයිට් ලොස් එකක් වෙනවා. මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් වයි කන්ඩිෂන් හින්දා මේ පෙරිසයිට් ලොස් එකත් එක්ක මේ අර කැපිලරි වෝල් එක ස්ටැබිලයිස් කරලා තියාගත්ත මෙච්චරලා පෙරිසයිට් මේ පෙරිසයිට් ලොස් එකත් එක්ක අර මේ කැපිලරි වෝල් එකේ ස්ටැබිලයිසේෂන් එක නැතුව යනවා. ඒත් එක්ක මේ ඩයබටික් කන්ඩිෂන් හින්දා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වගේ හින්දා මේ කැපිලරි මෙම්බ්‍රේන් එක ලීක් වෙන්නත් බලනවා. ඒ හින්දා මේ අවසානයේදී ප්‍රෝටීන් රිච් ෆ්ලුයිඩ් එකක් මේකෙන් ලීක් වෙලා මේ අර රෙඩ් බ්ලඩ් සෙල් මේ කැපිලරි එක ඇතුලේ ස්ටැක් වෙලා කැපිලරි එක ඔක්ලූඩ් වෙනවා. එහෙම ඔක්ලූඩ් වුණාට පස්සේ දැන් තවදුරටත් බ්ලඩ් එනවනේ. ඊට පස්සේ දැන් කැපිලරි එක ඔක්ලූඩ් වෙලා තින්නේ. තව බ්ලඩ් එනවා කැපිලරි එක දිගේ. හැබැයි පෙරිසයිට් ලොස් වෙලා හින්දා අර කැපිලරි වෝල් එක වීක් වෙලා තින්නේ. එතකොට මොකද වෙන්නේ? මේ අර මේ වෝල් එක වීක් හරිය මේ මයික්‍රෝ ඇනිරිසම් කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඩයබටික් රෙටිනොපැති වල මුලින්ම අඳුර ගන්න පුළුවන් ෆස්ට් ඩිටෙක්ටබල් මැනිෆෙස්ටේෂන් එක තමයි ඩයබටික් රෙටිනොපැති කියන්නේ. එහෙම ඩයබටික් රෙටිනොපැති වල රෙටිනොපැති වල මයික්‍රෝ ඇනිරිසම් හැදුනාට පස්සේ ඒව රප්චර් වෙලා මේ හිමොරේජ් ඇති වෙන්න පුළුවන්. ඒ හිමොරේජස් මේ ඩොට් ඇන්ඩ් බ්ලොට් හිමොරේජස් විදිහට මේ පැල්ලම් වගේ රෙටින එක පුරා දකින්න පුළුවන් ඔප්තල්මොස්කෝප් එකකින්. ඊට පස්සේ ඒ වගේම අර මේ එක්සියුඩේට් එක හાર્ඩ් එක්සියුඩේට් එකක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඒක සුදු පාට එක්සියුඩේට් එකක් ප්‍රෝටීන් රිච් ෆ්ලුයිඩ් එකක් තියෙන. ඒක දකින්න පුළුවන්. ඊට අමතරව මේ රෙටිනල් ඉඩීම එකක් ඇති වෙනවා. මේ ලීකේජ් එක හින්දා මේ රෙටිනල් ඉඩීම එකක් ඇති වෙනවා. ඊට අමතරව මේ කොටන් වූල් ස්පොට් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් කැපිලරි වලින් අර බ්ලොක් වෙලා ඒවා ඔක්ලූඩ් වෙලා ඒ අර බ්ලඩ් සප්ලයි එක නතර වෙන හින්දා ඒ හරි ස්කීමියා හත් එක්ක වෙලා ඒවා අර නර්ව් ෆයිබර්ස් ඉන්ෆාක්ට් වෙන්න පුළුවන්. එහෙම ඉන්ෆාක්ට් වුණ නර්ව් ෆයිබර්ස් තමයි මෙහෙම සුදු පාට කොටන් වූල් ඇපියරන්ස් එකක් විදිහට පේන්නේ. එතකොට මේ බ්ලැක්ඩවුන් රෙටිනොපැති කියන එක ප්‍රධාන වශයෙන් ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ ඒකේ අර දෘෂ්ටියට ලොකු බලපෑමක් නැහැ. හැබැයි මේ ඩයබටික් මැකියුලොපැති කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ මේ අර අපේ රෙටින එකේ තියෙනවා මැකියුලා කියලා ප්‍රදේශයක්. ඒ හරිය තමයි දෘෂ්ටියට ගොඩක් සංවේදී ප්‍රදේශයක්. එතකොට මේ මැකියුලා එකේදී අර වගේ කන්ඩිෂන් එකක් වුණොත් ඒ කියන්නේ අර හાર્ඩ් එක්සියුඩේට් එකක් හැදිලා මැකියුලා එඩීම එකක් ඇවිල්ලා හිමොරේජ් එකක් වුණොත් එහෙම මේ ඒක ඒ හේතුවෙන් මේ බ්‍රේක්ඩවුන් රෙටිනොපැති එකක් තිබ්බත් අර ඩයබටික් මැකියුලොපැති එකක් තිබ්බොත් එහෙම එයාගේ බ්ලයින්ඩ්නස් එකක් දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන්. එතකොට නන් පොලිෆෙරේටිව් රෙටිනොපැති එක සමරියක් වගේ ගත්තාම ඒක ප්‍රධාන සාධකයකින් තමයි වෙන්නේ ප්‍රධාන වශයෙන්. එකක් තමයි අර කැපිලරි මෙම්බ්‍රේන් එක permeability එක වැඩි වෙනවා. එතකොට අර fluid leakage එකක් වෙනවා. ඊළඟට මේ අර පෙරිසයිට් loss එක වෙන හින්දා මේ අර මේ ball එක weak වෙනවා කැපිලරි එකේ. එතකොට මේ විදිහට අර leakage එක වෙන හින්දා extravasation එකක් වෙන්න පුළුවන් මේ protein rich fluid එකක්. ඒෙන් හදන්න පුළුවන් hard exudate එකක්. ඒ වගේම අර RBC මේ එකතු වෙන හින්දා RBC stack වෙලා අන්තිමට මේ කැපිලරි එක obstruct වෙලා ඒ බ්ලඩ් සප්ලයි ප්‍රමාණය නොවන හින්දා නර්ව් ෆයිබර්ස් මේ ඉන්ෆාක්ට් වෙන්න පුළුවන්. රෙටිනල් ඉන්ෆාක්ට් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අර ඇනියුරිසම් වගේ තත්ත්වයන් ඇති වෙනවා වෙසල් වෝල් එක වීක් වෙන හින්දා එතකොට ඩොට් ඇන්ඩ් බ්ලොට් හිමොරේජස් ඇති වෙන්න පුළුවන්. අවසානයේදී අර ඩයබටික් නන් පොලිෆෙරේටිව් රෙටිනොපැති වලදී දකින්න පුළුවන් හાર્ඩ් එක්සියුඩේට් එක රෙටිනල් ඉන්ෆාක්ට් දකින්න පුළුවන් ඩොට් ඇන්ඩ් බ්ලොට් හිමොරේජ් දකින්න පුළුවන්. හැබැයි අර විෂන් ඉම්පයර්මන්ට් එකක් එච්චරම දකින්න හම්බෙන්නේ නැහැ ඩයබටික් මැකියුලොපැති එකක් තිබුණ නැත්තම්. ඊළඟට මේ නන් පොලිෆෙරේටිව් ඩයබටික් රෙටිනොපැති එක වර්ධනය වෙලා පොලිෆෙරේටිව් රෙටිනොපැති එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේකෙදි මේක ගොඩක් භයානකයි. ඒකට හේතුව තමයි මේ දැන් රෙටින එකේදී ඉස්කීමියා හත්යක් තියෙනකොට මේකට බ්ලඩ් සප්ලයි එක අඩු හින්දා අලුතෙන් බෙසල් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඇන්ජියෝජෙනසිස් එක සිද්ධ වෙනවා. මේකෙදි අර මුලින් පාත්වේස් වලදී ප්‍රධාන මෙටබොලික් පාත්වේස් වලත් තිබ්බ එකෙන් ප්‍රොටින් කයිනේස් C ඇක්ටිවේට් වුනහම හැදුවා වැස්කියුලර් එන්ඩෝතෙලියල් growth factor කියලා එකක්. ඒක දායක වෙනවා මේ ඇන්ජියෝජෙනසිස් එකට. ඒක ඩයබටික් වලදී ප්‍රොටින් කයිනේස් C ඇක්ටිවේට් වීම නිසා තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ ඇන්ජියෝජෙනසිස් එක හින්දා මේ රෙටිනා එක තුල බ්ලඩ් වෙසල්ස් ඇති වෙනවා. ඒ වගේම මේ අලුතෙන් ඇති වෙන බ්ලඩ් වෙසල්ස් සමහර ඒවා විට්‍රස් එක තුල වර්ධනය වෙනවා. මෙහෙම විට්‍රස් එකට වර්ධනය වුණාට පස්සේ මේ විට්‍රස් එක ඇතුලේ දැන් අර කියන චේන්ජස් මේ විට්‍රස් එක ඇතුලේ තියෙන බ්ලඩ් වෙසල්ස් වල සිද්ධ වෙනවා. කැපිලරිස් වල සිද්ධ වෙනවා. ඒ අනුව ඒවා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකකින් හින්දා ඒවෙන් ෆ්ලුයිඩ් ලීක් වෙලා හાર્ඩ් එක්සියුඩේට් එකක් හැදෙනවා. එතකොට අර ඒ බ්ලඩ් ස්ටැක් වෙලා හිමොරේජ් ඇති වෙන්න පුළුවන්. එහෙම අවසානයේදී එතන අර හිමොරේජ් එක හින්දා අවසානයේ දැන් හිමොරේජ් එක හීල් වෙන්න බලනවානේ. ඒ හීල් වෙන්නේ ෆයිබ්‍රස් ටිෂු ෆෝමේෂන් එකකින්. දැන් මේ ෆයිබ්‍රස් ටිෂු ෆෝමේෂන් එක අවසානයේදී ඇතිවන ෆයිබ්‍රස් ටිෂු එක කන්ට්‍රැක්ට් වෙනවා හීල් ප්‍රොසෙස් එකේදී. දැන් මේ
කන්ට්‍රැක්ට් වෙනකොට මොකද වෙන්නේ? දැන් අර ළඟ තියෙන පටක ඔක්කොම ඇදිලා එනවා ඒකට. එතකොට දැන් රෙටින එක කලින් තිබ්බේ අර අයිබෝල් එකේ ඇටච් වෙලා දැන් ඒක මේකෙන් ගැලවිලා විට්‍රස් මේ එක දිහාවට ඇදිලා එන්න පටන්නවා අර මේ ෆයිබ්‍රස් ටිෂු කන්ට්‍රැක්ෂන් එක හින්දා. ඒ හින්දා මේක ගොඩක් බරපතල තත්ත්වයක්. මේකෙදි මේ අර විෂන් ලොස් එකක් වෙන්න පුළුවන්. එතකොට මේක තමයි අර ඇඩල්ට් ලගේ මේ අර බ්ලයින්ඩ්නස් එක ඇති වෙන බලපාන ඩයබටික් කන්ඩිෂන් එක. එතකොට පොලිපරේටිව් රෙටිනොපැති වල සමලියක් වගේ කරොත් එහෙම ඒක ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ රෙටිනා එකේ තියෙන ක්‍රොනික් ඉස්කීමියා හත්තේ හින්දා මේකෙදි ඇන්ජියෝජෙනිසිස් සිදු වෙලා නියුරෝවැස්කියුලරයිසේෂන් එක සිදු වෙන රෙටිනා එකේ ඊට අමතරව මේ ඇන්ජියෝජෙනිසිස් එක විට්‍රස් ෆ්ලුයිඩ් එක තුල සිදු වෙනවා. ඒකෙදි අර පස්සේ කාලෙකදී ඒවත් අර වගේ රප්චර් වෙලා හිමරේජ් ඇති වෙලා ඒවා හීල් වෙදී තමයි මේ කන්ඩිෂන් එක ඇති වෙන්නේ. එතකොට මේක ඇති වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන් තමයි ෆ්ලොටර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒකේ කැලියන් පාවෙනවා වගේ පේනවා. ඊට පස්සේ බ්ලඩ් විෂන් ඇති වෙන්න පුළුවන් බොඳ වෙලා පේන්නේ මෙයාට. ඊට පස්සේ ෆ්ලක්චුවේටින් විෂන් කියලා එකක් ඇති වෙන්න පුළුවන්. ෆ්ලක්චුවේටින් විෂන් කියන්නේ මේ අර ඒක අර විෂන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ එක වෙලාවට සමහරවල් බොඳ වෙලා පේනවා. ඒ වගේ අර විෂන් එක මේ වෙනස් වෙනවා එක වෙලාවට මේ යාගේ ඒ වගේම කලර් විෂන් එක ඉම්පෙයාර් වෙන්න පුළුවන්. ඒ වගේම විෂන් එක නැති වෙලා යන්නත් පුළුවන්. කොහොම හරි මේ විෂන් එක නැති වෙලා ඒ කියන්නේ විෂන් ලොස් එකක් වෙන්න බලපාන අනිත් සාධක තමයි කැටරැක්ට් ෆෝමේෂන් එක සහ ග්ලූකෝමා කියන තත්ත්වයන් දෙක. fluid build up in pressure කියන දෙක. ඊට අමතරව මේ diabetic proliferative retinopathy වලදී මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ diabetic neuropathy ගත්තාම diabetic neuropathy කියන්නේ diabetic වල long term complication තිබ්බා. ඒ long term complication macrovascular microvascular කියලා බෙදුවා. මේකේ microvascular වල තුන්වෙනි එක තමයි diabetic neuropathy කියන්නේ. මේකෙදී අර diabetic neuropathy ඇති වෙන mechanism එක හරියටම හොයාගන්නේ නැහැ. ඒක මේ ඒ උනට අර හිතන්නේ මේ අර ischemia metabolic complications සහ අර AGE හින්දා මේ diabetic neuropathy ඇති වෙනවා කියලා. එතකොට මේකෙදි කොහොම හරි ඇති වෙන complications තමයි මේ peripheral neuropathy එකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ peripheral nerves වලට affect වෙලා ඒවැ ක්‍රියාව හරියට කරන්න බෑ. එතකොට peripheral neuropathy එකක් ඇති වෙනවා. ඊගාවට distal symmetrical polyneuropathy කියලා එකක් ඇති වෙනවා. polyneuropathy කියන්නේ nerves ගොඩකට බලපානවා නම් එහෙම නැත්නම් mononeuropathy කියන එක nerve එකකට බලපානවා නම් ඒ කියන්නේ distal symmetrical. ඒකේ distal part වල සම්මිතික. ඒ කියන්නේ අත් දෙකේම කකුල් දෙකේම වගේ මේ මෙහෙම distal symmetrical polyneuropathy එකක් ඇති වෙනවා. ඊට අමතරව cranial nerves වල lesions ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ autonomic system එකේ දැන් autonomic system එකේ නේද sensation ඒ වගේ දේවල් මේ අපේ central nervous system එකට ගෙනියන්නේ. එතකොට autonomic nervous system එකේ neuropathy එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට අර sensation දැනෙන්න නැතුව යනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව මේ diabetic amyotrophy කියලා සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේකේදී අර muscle waste ලොකු muscle waste එකක් සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ අර muscle දැන් නියුරෝපැති හින්දා අර නර්ව් සප්ලයි එක අඩු වෙන හින්දා මසල් ටෝන් එක අඩු වෙලා මේ අර ඩයබටික් ඇමයොට්‍රොපි කියන එක සිදු වෙනවා කියලා තමයි සලකන්නේ. ඒ වගේම මේ වගේ ඩයබටික් වලදී ඇති වෙන කොම්ප්ලිකේෂන්ස් හින්දා ෆුඩ් එකේ ඩිපෝමිටිස් ඇති වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා ඩයබටික් ෆුඩ් කොම්ප්ලිකේෂන්ස් කියලා. ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා. එකක් තමයි කැලෝසිටිස්, අනිත් එක චාකොට් ආත්‍රොපති. මේවා ඇති වෙන ආකාරය බැලුවොත් එහෙම කැලෝසිටිස් කියන්නේ ගල්තලු. ඇති වෙන ආකාරය බැලුවොත් එහෙම අපේ නෝමල් ෆුඩ් එකේ ෆුඩ් ආජස් කියලා ජාතියක් තියෙනවා. මේවෙන් තමයි අර මේ ප්‍රෙෂර් එක ගන්නට මේන්ටේන් කරලා මේ අපේ ෆුඩ් එක හැදිලා තින්නේ මේ අර ඒකට සූසු විදිහට. දැන් මොකද වෙන්නේ මේ ෆුට් ආචස් කියන જાතිය මේන්ටේන් කරන් ඉන්නේ මේ අර ජොයින්ට් වල තියෙන මසල් වලින් ඒ මසල් ටෝන් එකෙන් තමයි නෝමල් ටෝන් එකෙන් තමයි මේක මේ මසල් ටෝන් එකකින් තමයි මේවා මේන්ටේන් වෙලා තියෙන්නේ. හැබැයි ඩයබටික් නියුරෝපැති වලදී මේ මසල් ටෝන් එක අඩු වෙනවා. මසල් ටෝන් එක අඩු වුණාට පස්සේ මේ අර ෆුට් ආචස් හරියට තියාගන්න බෑ. අර ජොයින්ට් මේ ඇදලා තියාගන්න බෑ ආච් එක හිටන විදිහට. ඒ හින්දා මොකද වෙන්නේ අන්තිමට මේ කකුල ෆ්ලැට් වෙනවා. මේ ෆ්ලැට් ෆුට් එකක් තමයි තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් නම් අපි ඇවිදිද්දි අර කලින් ප්‍රෙෂර් එක දෙන්නේ මේ ඉස්සරහා හරිය මේ ඇඟිලි වල පිටිපස්සනේ මේ මෙන්න මේ පිටිපස්සනේ. එතකොට දැන් කලින් ප්‍රෙෂර් එකේ දුන්නේ ඒ හරියට උනාට ඒ හරියේ දැන් ඒ හරිය නම් හැම සකස් වෙලා තිබ්බේ ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන් වෙන විදිහට මේ ඝන වෙලා තමයි සකස් වෙලා තිබ්බේ. දැන් හැබැයි මේ ආචස් අවුල් ගිය හින්දා මේ දැන් මේ අවස්ථාවේදී මේ අර ෆ්ලැට් වෙලා තියෙන හින්දා මේ දැන් කලින් ස්පර්ශ නොවුණු ස්ථානත් දැන් අර මේ පොළවේ තදින් ස්පර්ශ වෙනවා. ඒකට ඒ හරියට එන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් පොයින්ට් මේ කකුලේ වෙනස් වෙනවා. මෙහෙම ප්‍රෙෂර් පොයින්ට් වෙනස් වීමත් සමග දැන් අර ඒ අලුතෙන් ස්පර්ශ වෙනහම අර මේ ඒ ප්‍රෙෂර් එක දරා ගන්න තරම් අර ඇඩැප්ට් වෙලා නැහැනේ. එහෙනම් ඇඩැප්ටිව් මෙකනිසම් එකක් විදිහට තමයි මේ අර ඒ හරිය මේ කොලජන් තැම්පත් මේ කෙල්ටින් තැම්පත් වීම වැඩි වෙලා මේ අර හැම ඝන වෙලා තමයි මේ කැලෝසිටිස් කියන જાතිය ඇති වෙන්නේ. ගල්තලුම් කියන જાතිය ඇති වෙන්නේ. ඒකට චාකොට් ආත්‍රොපති එකත් එහෙමයි. ඒකදි වෙන්නේ දැන් නියුරෝග්ලයිකෝපීනික්
නියුරෝපැතික් ජොයින්ට් කියලා જાතියක් ඇති වෙනවා. නියුරෝපැතික් ජොයින්ට් වලදී වෙන්නේ දැන් අර පොඩ්ඩ ආචස් වෙනස් වෙලා තියෙන අර මේ මසල් ටෝන් එක නැති වෙලා තියෙන හින්දා දැන් අර සාමාන්‍යයෙන් ජොයින්ට් තිබුණ විදිහට නෙමෙයි දින්නේ. අද වෙලා තමයි තින්නේ. කකුලේ නෝමල් තිබ්බ විදිහට නෙමෙයි තින්නේ. එතකොට මේ ඇවිදිනකොට එහෙම ගොඩක් වෙලාට මයික්‍රෝ ට්‍රෝමා ඇති වෙන්න පුළුවන් මේ ජොයින්ට් වල. ඊට අමතරව මේ අර සෙන්සරි ඉම්පයර්මන්ට් එකක් තියෙන හින්දා ඒ කියන්නේ ඔටෝනොමික් සිස්ටම් එක ඉම්පයර්මන්ට් තියෙන හින්දා මේ අර මේ ට්‍රෝමා එකක් වුණාට මේ අර සෙන්සේෂන් ඇතර දැනෙන්නේ නැහැ. ඒ හින්දා අර දැන් ජොයින්ට් මයික්‍රෝ ට්‍රෝමා වල නිරන්තරයෙන් වාජනය වුණාට ඒක අර එච්චර ලොකුට දැනෙන්නේ නැහැ. මෙහෙම දීර්ඝ කාලයක් තිස්සේ පවතිනකොට මේ ජොයින්ට් වල කාර්ටිලේජ් ඒ වගේ මේ ඒ ආශ්‍රිත තියෙන සොෆ්ට් ටිෂු ඩිජෙනරේට් වෙලා අන්තිමට මේ අර ජොයින්ට් ඩිෆෝර්මිටි එකක් ඇති වෙන්න බලනවා. එහෙම මේ ඇති වෙන ජොයින්ට් ඩිෆෝර්මිටි එකට තමයි කියන්නේ මේ චාකොට් ආත්‍රොපති කියලා. මේ මගේ තත්ත්වයක් තමයි චාකොට් ආත්‍රොපති කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ඩයබටික් ෆුඩ් කම්ප්ලිකේෂන්ස් වල සමරියක් ගත්තොත් එහෙම ඒකදී ප්‍රධාන වශයෙන් ෆ්ලැට් ෆුට් එකක් ඇති වෙනවාට ආචස් වෙනස් වීම හින්දා ඊගාවට මේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකට බලපෑමක් ඇති වෙන හින්දා අර සෙන්සේෂන් එක අඩු වෙලා loss of or diminish sensation නැති වෙන්න පුළුවන්. ඊගාවට මේ අර ප්‍රෙෂර් පොයින්ට් වෙනස් වීම නිසා දැන් අර හැම ඇඩැප්ට් වෙලා නැති හින්දා ඒ ප්‍රෙෂර් එක දරා ගන්න තරම් එතන අලුතෙන් යටිපතුල බිම දුනහම එතන තුවාල වෙන්න පුළුවන්. ඒ හින්දා අල්ටරේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මේගොල්ලන්ගේ ඩයබටික් කට්ටියගේ අර ඉමියුන් රෙස්පොන්ස් එක අඩු හින්දා ඒක දුර්වල හින්දා මේ වුන්ඩ් හීලින් එකත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අර මැක්‍රෝවැස්කියුලර් ඩිසීසස් හින්දා මේ අර පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් වගේ තත්ත්වයන් හින්දා ඉස්කීමියා වගේ තත්ත්වයන් හින්දා මේ අවසානයේ ගැන්ග්‍රේන් එකක් දක්වා ඉන්ෆෙක්ෂන් එකක් වෙලා අවසානයේ ගැන්ග්‍රේන් එකක් දක්වා උනත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම කැලොසිස් සහ අර චාකොට් ආත්‍රොපති කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක එක්සෑම් එකට අහන්න පුළුවන් දේවල් බලුවොත් එම අර කම්ප්ලිකේෂන්ස් බෙදලා අහන්න පුළුවන් මොන මට්ටමද කොහොමද බෙදෙන්නේ කියලා. ඊට පස්සේ මේ කම්ප්ලිකේෂන්ස් කොහොමද ඇති වෙන්නේ කියලා අහන්න පුළුවන්. වැස්කියුලර් කම්ප්ලිකේෂන්ස්, ඇතරොස්ක්ලෙරොසිස් ඒවා ඇති වෙන ආකාරය අහන්න පුළුවන්. ඊට පස්සේ ඩයග්නොසිස් ටෙස්ට් අහන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩයබටික් මෙලයිටස් ටයිප් 1 and type 2 ඇති වෙන්නේ කොහොමද? ඒ දෙකේ වෙනස්කම් මොනවද කියලා ඒවා අහන්න පුළුවන්. ඊට පස්සේ ඩයබටික් රෙටිනොපති ඒවා අහලා තියෙනවා. ඊට පස්සේ මේ නෙෆ්‍රොපති ඒ වගේ ඒවා අහන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට මේ ඒජ් ඩොක්මන්ට් ගත්ත එක ඒව මලපෑම ඒව ඇති වෙන ආකාරය අහන්න පුළුවන්.